හරිද? යනවා. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ YouTube එකේ දැන් හරි. මෙච්චරලා අපි වෙලාවට පටන් ගත්තා. නමුත් අපිට ප්‍රශ්නයක් ආවා YouTube එකේ. එකපාරට අපිට බාධකයක් එවලා තිබුණා, බාධකයක් දාලා තිබුණා. අපි ඒක දැන් මේ ආපහු නවත්තලා අරගත්තේ ඒකයි. මම ඕගලන්ගෙන් ඉල්ලනවා මෙන්න මේ දේ. කරුණා කරලා ESTV app එක download කරගන්න. මොකද මම දන්නවා වැඩි කල් අපිට මේක YouTube එකේ කරන්න දෙන්නේ නැහැ මේගොල්ලෝ. YouTube එකෙන් අපිව නවත්තනවා. හරි. මොකද දැන් ඇන්ටික්‍රයිස්ගේ ක්‍රියාව ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මම ඇන්ටික්‍රයිස්ගේ ක්‍රියාව තව එලි කරමින් යනවා. ලබන සුමාන වෙනකොට මම සම්පූර්ණ ගොඩාක් දේවල් එලි කරනවා. ඒ එලි කිරීමත් එක්ක YouTube එක මාත් එක්ක ඇටැක් එකට එන්න පුළුවන් නිසා, Facebook, YouTube වගේ ඒවා මාත් එක්ක ඇටැක් එකට එන්න පුළුවන් නිසා අපි තාම බේරෙන්න අපි මේ සිංහලෙන් කරන නිසා. මම ඉංග්‍රීසියෙන් කරනවා මේ වෙනකොටත් මට වැඩේ දීලා. සිංහලෙන් කරන නිසා ඉතින් ඒගොල්ලන්ට තාම මේ සිංහල කියන එක එච්චර ගාණක් නැති නිසා තාම ඉන්නවා. ඒක නිසා මම කරුණා කරලා බැගෑපත්ව ඉල්ලනවා. ඔයගලන්ට කනෙක්ට් වෙන්න ඕනේ නම් ESTV app එක දාගන්න. ඒක අපිට පුළුවන් දිගටම දෙන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා අපිට කනෙක්ට් කරගන්න බැරි වුණොත් අපි ESTV එකේ විතරයි දෙන්නේ. ඒතකොට අනේක ෆ්‍රී. මම විකුණන්නේ නැහැ. ඒක ෆ්‍රී, නොමිලේ. ඒ නිසා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි දීලා ඔයගොල්ලෝ ඒකට එන්ටර් වෙන්න. ඒක අරගන්න. ලැප්ටොප් වලට දාගන්න විදිහ ෆෝන් නම්බර් එකක් දෙන්නම් අපි. ඒකට කතා කරලා දැනගන්න ලැප්ටොප් වලට කොහොමද දාගන්න කියලා, ස්මාර්ට් TV වලට කොහොමද දාගන්න කියලා. ෆෝන් වලට අනිවාර්යයෙන්ම පුළුවන්. Play Store එකට ගිහිල්ලා download කරගන්න විතරයි තියෙන්නේ. එහෙම download කරගන්න බැරි නම් අපිට කතා කරන්න. අපි ඒකට ඔයගලන්ට මාර්ගයක් සාදලා දෙන්න. ඒක නිසා ESTV එක දාගන්න. හොඳයි. දැන් මම ආපහු පටන් ගන්න මුලින්ද. මොකද මම සෑහෙන දුරට අපිට වෙලා තියෙනවානේ. පොඩ්ඩක් විනාඩි 15. ඔව්. ආපහු ප්‍රශ්න ටික දාන්න වෙනවා අපිට. මේ මම විනාඩි 15ක් විතර අපිට 9 කාලේ විතර වගේ යනකම් ඒක කමක් නැහැ නේද? හොඳයි. දැන් බෞතිස්මය ගැන මම ගොඩක් ප්‍රශ්න උත්තර දුන්නා. ඒක නිසා මම ආපහු බෞතිස්මය ගැන මේ වැඩසටහන තුල මේ වගේ කාලය අරගෙන මම කරන්න යන්නේ නැහැ. මම වෙන විදිහකින් ඒ අහපු අයට මම ඒ දේ පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම බෞතිස්මය ගැන ඒතකොට මම මෙතනදි කතා කරන්නේ මම පැහැදිලිව කතා කරලා ඉවරයි. ඒකේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම යසාය 24 වෙනි පරිච්ඡේදයේ තියෙන දැන් වෙන දෙයද කියලා අහලා තිබුණා. යසාය 24 සමහර එක දෙයක් තියෙනවා මම පැහැදිලිව කියන්නම්. අර ආත්මික තලයේ සෙලවීම. ඒ කියන්නේ බබිලෝනි ක්‍රමයේ සෙලවීම ගැන තියෙනවා යසාය පොතේ, පරාක්‍රමධාරීන්ගේ සෙලවීම ගැන. ඒක මේ වෙනකොට සිදු වෙනවා. අනිත් දේවල් සිදු වෙන්න තියෙන්නේ පස්සේ. මොකද ඒ සිදුවීම මහා භයානකයි. යසාය 24 අන්තිමට පදයට ගියාම ඔයගලන්ට පෙනෙයි ඒ යේසුස් වහන්සේ සියෝනේ ඉඳලා ලෝකය පාලනය කරනවා කියලා. එතකොට එතනට තාම අපි ඇවිල්ලා නැහැ. කොටිම එලිදරව් පොතේ පළවෙනි මුද්‍රාව තාම කැඩිලා නැහැ. මම දැකලා තියෙනවා පොඩ්ඩක් හෙල්ලිච්ච ගමන් මොන හරි දෙයක් වෙච්ච ගමන් අන්න හතරවෙනි මුද්‍රාව කැඩලා හතරවෙනි ට්‍රම්පට් එක මම අහගෙන එක්කෙනෙක් කියනවා හතරවෙනි ට්‍රම්පට් එකත් ඉවලා කියලා. අනේ නෑ මම නම් දන්න විදිහට එහෙම එකක් වෙලා නෑ. මොකද පළවෙනි මුද්‍රාව කැඩුවහම මතුවෙන්නේ ඇන්ටික්‍රයිස්ට්. විරුද්ධ ක්‍රිස්තුස්. ඒතකොට විරුද්ධ ක්‍රිස්තුස් තාම මතුවෙලා නැහැ. පළවෙනි මුද්‍රාව ඉන්නේ යේසුස් වහන්සේ නෙමෙයි. මම ඒක පැහැදිලි කරලා තියෙන එලිදරව් පොතේ. මගේ එලිදරව් පොත මම ඔයගලන්ට බලන්න ඕන නම් ඒ අර්ථකථනය DVD 8ක් තියෙනවා. පැය 24ක, ඒ කියන්නේ පැය වගේ 24ක එපිසෝඩ් 18ක් තියෙන ස්ටඩි එකක්. පදයෙන් පදේ මම විග්‍රහ කරලා තියෙනවා. කිසිම පදයක් මග ඇරලා නැහැ. පදයෙන් පදේ මම විග්‍රහ කරලා තියෙනවා. verse by verse. ඒක ඉංග්‍රීසියෙන්ුත් තියෙනවා, ඒක සිංහලෙන්ුත් තියෙනවා. මම මේ දෙකම YouTube දාන්න බෑ, YouTube එකෙන් අපේ අයින් කරනවා. මම උත්සාහ කරනවා එලිදරව් පොත මේ වෙනකොට ESTV එකේ දාන්න. මොකද ඒකේ ක්වොලිටි සවුත් තියෙනවා. නමුත් කමක් නැහැ. අපි ඒක දාන්න. මම ඕගලන්ට ඕනේ නම් මට අපිට එවන්න මේ මෙසේජ් එකක් WhatsApp එකේ. මම ඒ link එක එවන්නම් අප්ලෝඩ් කරාට පස්සේ අනිද්දා වෙනකොට මට ඒක දෙන්න පුළුවන්. හොඳයි. ඒ නිසා ඒකයි. වර්තමානයේ බබිලෝනිය කියලා කියන්නේ රෝමයේද නැත්නම් බබිලෝනිය කියන්නේ වර්තමානයේ රෝමයේද කියලා අහනවා. නෑ. බබිලෝනිය කියන්නේ භූගෝලීය ස්ථානයක් නෙමෙයි. බබිලෝනිය කියන්නේ ක්‍රමය, දේශපාලන, ආර්ථික, ආගමික. ඒතර ආගමික ක්‍රමයේ තියෙන රෝම බව ඇත්ත. එතකොට බබිලෝනියේ ආර්ථික ක්‍රමයේ තියෙන නිව්යෝර්ක් වල ඒ වගේ තියෙනවා දේශපාලන ක්‍රම. මුළු ලෝකයේ තියෙන ක්‍රමය එක, සිස්ටම් එක. ඒක තමයි හොලවන්නේ. බබිලෝනිය කියලා කියන්නේ.
හොඳයි. ඒ වගේම තව ප්‍රශ්නයක් මම ඉක්මනට යනවා හේතුව මට අද ගොඩක් දේවල් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන නිසා. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශරීරයේ හිස උන්වහන්සේ සභාවේ මූලිකයා. උන්වහන්සේගේ ශරීරය වෙන් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහලා තිනවා. Can Christ be divided? No, it can't. and ඊට පස්සේ there is මොකද සත්‍යවාදී වූ සභාවක් තියෙනවා නම් කොහොමද ඒක හඳුනාගන්නේ? How can you recognize God's true church? යේසුස් වහන්සේ කිව්වා ගහ දැනගන්නේ පළ වලින් කියලා. You shall know the tree by its fruit. එතකොට ඔබ ඒ සභාවේ වැඩිමහල්ලා එහෙම නැත්නම් නායකත්වයේ දරන කෙනාගේ ජීවිතය දිහා බලන්න. එයාගේ හැසිරීම දිහා බලන්න. එයා කතා කරන දේ මොනවාද? කතා කරන දේ එයාගේ ජීවිතේ තියනවද කියලාත් බලන්න. එතකොට මොකද ගහ දැනගන්නේ පළ වලින් ඉන්නේ, කතාවෙන් නෙමෙයිනේ. ගහ දැනගන්නේ පළ. ඒ කියන්නේ එයාගේ ජීවිතය තුළ ක්‍රිස්තුස් වහන්සේගේ පළ තියනවද? ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඒ වගේ මේ දේවල් තියනවද කියලා දැනගන්න යාගේ. ප්‍රේමය, ඒ කියන්නේ ප්‍රේමය කිව්වම දැන් විනිශ්චය කරන්න යන්න එපා හැමෝම දේවල් මෙයාට ප්‍රේමය නැහැ, මෙයාට ප්‍රේමය නැහැ කියලා. ප්‍රේමය කියන එක අර්ථකථනය කරන වෙනම එකක් තියෙනවා. නමුත් යේසුස් වහන්සේගේ ලක්ෂණ ඒ කෙනා තුළ තියෙනවා. ඒ වගේම එයා කියපු දේවල් හරි ගිහිල්ලා තියෙනවා. එයා ක්‍රියා කරන්නේ යේසුස් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුවද? මොකද ක්‍රිස්තුස් වහන්සේ හිසනම් කමාන්ඩ් එක එන්න ඕනේ යේසුස් වහන්සේගේ. ඒතර යේසුස් වහන්සේ කිව්වනම් යම්කිසි දෙයක් කරන්න කියලා ඒ කරන දේ සාර්ථක වෙන්න ඕනේ. ඒ කරන දේ දේව රාජ්‍ය ව්‍යාප්තියට ප්‍රයෝජන වෙන්න ඕනේ. මම උදාහරණයක් ගන්නම්. කවුරු කිව්වොත් බිල්ඩින් එකක් හදන්න මෙන්න දෙවියන්වහන්සේ මට කිව්වා යේසුස් වහන්සේ මට කිව්වා බිල්ඩින් එකක් හදන්න කියලා අන්තිමට හදාගන්න බැරුව හිර වෙලා ඉන්නවනම් ඒ යේසුස් වහන්සේ නෙමෙයි. ඒ වගේම ඒ හදපු දෙයින් ප්‍රයෝජනයක් නැත්නම් ඒකත් යේසුස් වහන්සේගෙන් නෙමෙයි. ඒතර ඒ වගේ මම මේක උදාහරණයක් ගත්තේ. ඒ වගේ යේසුස් වහන්සේගේ අනානුව නැත්නම් හිස උන්වහන්සේ නම් උන්වහන්සේගේ අනානුව ක්‍රියාත්මක වෙන ස්වභාව තමයි සත්‍ය වූ ස්වභාව. ගහ දැනගන්න පළවෙනි. හොඳයි. ඊට පස්සේ කුඩා දුවෙක් අහලා තියෙනවා ප්‍රශ්නයක්. මට බොහොම සන්තෝෂයි. කුඩා දුවෙකුත් දුවල පුතාලා සම්බන්ධ වෙනවා. ඔසවා ගැනීමේදී සතුන් යනවාද? ඔසවා ගැනීමට පස්සේ සතුන්ට මොකද වෙන්නේ? සතුන්ට සෝල් එකයි ස්පිරිට් එකයි නැහැ. එයාට තියෙන බ්‍රේන් එක විතරයි. ඒ නිසා මනුෂ්‍යයා විතරයි යේසුස් වහන්සේ නැත්තම් උන්වහන්සේ ඔසව ගන්න. ඒකට හේතුව දෙවියන් වහන්සේ විශේෂ කොට හැදුවේ මනුෂ්‍යයා විතරයි. උප්පත්ති පොත පොඩ්ඩක් කියවන්න. මගේ උප්පත්ති පොත අධ්‍යයනය මම හිතන්නේ මේ වෙනකොට YES TV කියනවා. ඒක බලන්න පළවෙනි එපිසෝඩ්ස් දෙක තුන බලන්න මිස් කරන්න එපා. ඒකේ තියෙනවා ගොඩක් විද්‍යාත්මක කරුණු තියෙනවා. ඒක හොයලා බලන්න. ඒක ගැන බලන්න. ඒකේ මම පැහැදිලි කරනවා දෙවියන් වහන්සේ සතුන් ඔක්කොම හැදුවේ පොළවේ. සතුන් බඩ ගායන උරගේන් කොම හැදුවේ. සිව්පාවන් හැදුවේ පොළවේ පස් වලින් වුණාට මනුෂ්‍යවත් හැදුවේ පස් වලින් වුණාට මනුෂ්‍යයට විතරයි උන්වහන්සේගේ හුස්ම පිම්බේ. ඊට පස්සේ බයිබලයේ කියනවා he became a living soul කියලා. ඒ කියන්නේ මනුෂ්‍යයට ප්‍රාණයක් නැත්නම් soul එකක් ආවා, spirit එකක් ආවා. ඒක තියෙන්නේ මනුෂ්‍යයට විතරයි. ඒ නිසායි මනුෂ්‍යයා විතරක් ඔසව ගන්නේ, මනුෂ්‍යයා විතරක් ස්වර්ගයට යන්නේ. සතුන් කියන්නේ ගහ කොළ සතුන් සියල්ලම එක සමානයි. සතුන් කියන අය යට soul එකක් නැහැ. හරි හෘද සාක්ෂියක් නැහැ. brain එකක් විතරයි තියෙන්නේ. හොඳයි. Please explain Psalm 90 verse 10 to 13. මම පොඩ්ඩක් මට මේක විශේෂ ඉල්ලීමක් කරපු නිසා මම ගීතාවලි 90 ගැන මම කතා කරා පහුගිය දවස්වල. ඉන්සමන ගීතාවලි 91 ගැන කතා කරා. නමුත් ගීතාවලි 90 10 මේකේ කතා කරනවා මේ අවුරුදු 70 80 ඒ ගැන මේ දෙවියන් වහන්සේ මිනිස්යාගේ දවස් ගණන සීමා කරා කියලා. දැන් the days of our lives are 70 years and if by reason of strength they are 80 years yet their boast is only labor and sorrow and for it is soon cut off and we fly away. මේ කතා කරන්නේ සාමාන්‍ය ඇවරේජ් එකක් ගැන. මිනිස්සෙකුට අවුරුදු 70ක් 80ක් කියලා. හැබැයි අද දන්නවා අපි අවුරුදු 100 ජීවත් වෙන අයත් ඉන්නවා. හරි. මෙතන කියනවා අවුරුදු 70යි වැඩිම ශක්තිය අරගත්තොත් 80යි කියලා. 100 120 ඉන්න අයත් ඉන්නවා. 110 130 ආබ්‍රහාම වෙන 170 ගන්නොත් ජීවත් වුණා. ඉතින් ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අඩුවෙන් මැරෙන එක දේව සාපයක් කියලා කියනවා. මෙහෙම මේ කතාවක් යනවා. එහෙම කියලා නැහැ. නම් කුඩා ළමයින්ට තියෙන දේව සාපයක් නිසාද මැරෙන්නේ. හරි. දැන්
දෙවියන් වහන්සේගේ සැලසුම් අපි දන්නේ නැහැ. දැන් යේසුස් වහන්සේ අවුරුදු 30 දී තමයි 33 තමයි කුරුසපත් උනේ. එතකොට යේසුස් වහන්සේ අපේ ශාපය අරගත්ත බව ඇත්ත. හැබැයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ශාපලද්දෙක් නෙමෙයි. හරි ඒක වරදලා තේරුම් ගන්න එපා. එතකොට අනිකුත් අය මරුනේ අය ස්ටේපන් වගේ අය අවුරුදු 70ක් ජීවත් වුණේ නැහැ. ස්ටේපන්ට ගල් ගහලා මැරුණා. එතකොට ස්ටේපන් එන ශාපලද්දෙක්ද? නැහැ. ඒ වගේ මට ගොඩාක් උදාහරණ ගේන්න පුළුවන්. එහෙමනම් මේ දෙවියන් වහන්සේගේ සැලසුම දෙවියන් වහන්සේ අරගන්න වෙලාව උන්වහන්සේ තව කෙනෙක් වැඩි කාලයක් තියාගන්න එක සම්පූර්ණ අයිති දෙවියන් වහන්සේටයි. මිනිස්යාගේ දවස් අයිති දෙවියන් වහන්සේටයි. ඒ නිසා දෙවියන් වහන්සේ එක කොහොමද පාවිච්චි කරන්න එක ගැන අපි නිර්ණය කරන්න යන්න අවශ්‍ය නැහැ. හරි? අපි ඉන්නකන් දෙවියන් වහන්සේගේ වැඩේ කරමු. අඩුවෙන් මැරෙන අය සාපයි, වැඩියෙන් ඉන්න අය ආශිර්වාදයි නැහැ. සමහරවිට වැඩියෙන් ඉන්නකත් සාපයක් වෙන අවස්ථාවල් තියෙනවා. හරි? ඒක නිසා එහෙම හිතන්න එපා. ඒක කොහෙත්ම අදාළ නැහැ. මේ කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සෙකුගේ අදහසක්. ඒක නිසා ඒක ගැන එච්චර මේව කරන්න එපා. දැන් මේක ලියපු මොසස් අවුරුදු 220ක් ජීවත් වුණා. හරි? මේක ලියපු මොසස් ලියපු එක. හරි? එතකොට මේකේ මොසස් කියන අවුරුදු 70 වැඩිමුළු 80යි කියලා. යා 120ක් කියලානේ. හරි? ඉතින් ඒක නිසා ඒක අර ටර්ම් එකක්. ඒක අර යම් කිසි දෙයක් පැහැදිලි කරන්න මොසස් කරපු ප්‍රයා එකක්. හරි? මේ දෙවියන්සල කරපු යාඥා ප්‍රයා ඔෆ් මොසස් කියලා තමයි තියෙන්නේ. හොඳයි. මම හිතනවා එච්චරද ප්‍රශ්න තියෙන්නේ. කොරෝනා නවත්තන්න කියලා දෙවියන් වහන්සේගෙන් කරුණාව ඉල්ලීම සුදුසුද? අපිට ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැනගන්න ඇයි මේක වෙන්නේ කියලා. මම මුලදිම කිව්වා මේක වෙන්නේ දෙවියන් වහන්සේ වෙන්න ඉඩ හැරියා. ඒ වෙන්න ඉඩ හැරිය යම්කිසි අරමුණකට. උන්වහන්සේගේ අරමුණ ඉෂ්ට කරන්න පිණිස. එතකොට අපි උන්වහන්සේට නවත්තන්න කියලා කියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මේක හැබැයි උන්වහන්සේගේ අරමුණ උන්වහන්සේ ඉෂ්ට කරනවා. අපිට මෙහෙම යාඥා කරොත් මම හිතනවා වඩා හොඳයි කියලා. ස්වාමීනි ඔබ වහන්සේ මිනිස්යන්ව මේ තුලින් සොලවල ඔබ වහන්සේ ළඟට ගන්න. ඔබ වහන්සේ ජීවමාන බව එයාට පැහැදිලි කරලා දෙන්න. විශේෂයෙන්ම ක්‍රිස්තියානි අයට. හරි? හොඳයි. ඒ වගේම ඊළඟට කියනවා මේසාය 28 ඒ වගේම මේසාය 29 මේක වෙනමම පාඩමක්. ඉතින් ඒක නිසා මට මේ වෙලාව ගන්න කැමති නෑ. ඒක පැහැදිලි කරලා දෙන්න. මම වෙන වෙලාවක උත්සාහ කරන්නම් ඒ පද අරගෙන ඔයගලන්ට වෙනම ස්ටඩි එකක් කරන්න. මේසවල සේවය කිරීම සුදුසු නැත කියන්නේ මොකක්ද? ක්‍රියාපොතේ 6:2 කියන එක. ඒ අදහස් කරන්නේ පේතෘස් කතා කරලා කියනවා සභාව වර්ධනය වෙනකොට වැන්දඹුවන්ට ඒ වගේ අයට දීමනාවන් දෙන්න ගත්තා. මොකද සභාවේ මුදල් එකතු වෙන්න ගත්තා. එකතු වුණේ මිනිස්සු ගෙනලා දුන්න ඔෆරින් ඒවා වියදම් කරේ වැන්දඹුවන්ට ඒ දේවල් වලට සේවය කරන අයගේ වියදම් වලට. ඒතර ඒ දේවල් වැන්දඹුවන්ට විශේෂයෙන්ම වැන්දඹුවන්ට දේවල් බෙදා හැරීමේදී හෙලනිස්ලයි අනිත් අතර ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා තමයි පේතෘස් කිව්වේ පේතෘස්ලා නැත්තම් අපොස්තලවරු ඒ දේවල් බෙදලා ඒ වගේ දේවල්ට කාලය ගත කරන්න ගියාම යාඥාවට වචනය දෙවියන් වහන්සේගේ ලිදරවන් ලබා ගන්න වචනය උගන්වන්න කාලය නැති වෙන නිසා ඒකට වෙනම කණ්ඩායමක් පත් කරා. ඒ අය තමයි ස්ටේපනුත් ඒ එක්කෙනෙක්. ඒ වගේ 7 දෙනෙක් පත් කරා. අපි ඔයගොල්ලෝ දන්නවා ඒක. ඒතර එතන සුදුසු නැහැ කිව්වේ හැමෝම සුදුසු නැහැ නෙමෙයි. පේතෘස් කිව්වා අපොස්තලවරුන්ට ඒක කරන්න ගියොත් එහෙම අනිත්‍යව වෙලාව නැති වෙනවා. ඒකයි. නැත්නම් සුදුසු නැතුවක් නෙමෙයි. හරි? ඒ වෙලාව නැති නිසා තමයි බෙදා හැරියේ බෙදා දුන්නේ එක එක දේවල් එක එක අයට කරන්න. හරි? හොඳයි. ඒ වගේම තව ප්‍රශ්නයක් අහලා තිනවා අපේ අතින් පාපයක් වෙලා අපි 1 යොහාන 1:9 පව්කම විල්ලුවාම එතකොට සමාව ලැබුණා කියලා දැනගන්නේ කොහොමද? දැන් මම මුලින් අහන්නම් ඔයා යේසුස් වහන්සේ පිළි අරන් ඔයාගේ පව් කියලා සමාව ඉල්ලුවාම ඔයා කොහොමද දැනගත්තේ සමාව ලැබුණා කියලා? වැරදිලා තියෙන නිසා. මේ දෙවියන් වහන්සේ කියලා තියෙන දෙවියන් වහන්සේ කියලා තියෙන දේ වචන කියලා තියෙන දේ බොරු වෙන්නේ නැහැ. වචනේ සත්‍යය. ඒතර වචනේ කියලා තියෙනවා නම් උන්වහන්සේ ධර්මිෂ්ඨයි, උන්වහන්සේ විශ්වාසවන්තයි, අපේ සියලු අධර්මිෂ්ඨකම් වලට කමාව දෙන්න කියලා වචනේ කියලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන් වෙනවා. සැක කරන්න එපා උන්වහන්සේ. උන්වහන්සේ සැක කරනවා කියන්නේ ඒකත් පාපයක්. හරි? ඒ නිසා ඒක කරන්න එපා. මම කිව්වා එලිදරව සමා වෙන්න. මම කිව්වා මේ ඔසවා ගැනීමට පස්සේ අපි ස්වර්ගයේ ජීවත් වෙන්න යනවා. මම උදාහරණයකට ගත්තා මේක නිකන් ඔෆිස් එක වගේ කියලා. හරි? ඒක උදාහරණයක් විතරයි. ඒක ඩොක්ට්‍රින් කරගන්න එපා. මම උදාහරණයක් විතරයි. මට උදාහරණ ගන්න අයිතිය තියෙනවානේ. ඒක නිසා මට කරුණාකරලා එකට ඉඩ දෙන්න. මම කිව්වේ අපි මෙහෙ තමයි පාලනය කරන්නේ.
යේසුස් වහන්සේ තුල මලා වූ අය සහ ජීවත් හිටපු නැගිටපු අය සහ හිසගසා දමාගෙන ආපු අය උන්වහන්සේ ඒගොල්ලන්ගේ ක්‍රියාව අනුව විපාක දෙනවා. විපාක දෙනවා කියන්නේ සමහර අයට නගර දෙකක්, එකක්, සමහර නගර 5ක්, සමහර නගර 10ක්, පළාතක් ඒ වගේ දෙනවා පාලනය. අන්න ඒ යේසුස් වහන්සේ තුල සදාකාලික ජීවනයේ උරුමකම් ලැබලා ශරීරයේ සදාකාලික ශරීරයකට වෙනස් වෙච්ච අය තමයි මේ ලෝකේ පාලනය කරන්න යන්නේ. හරි? මේ ලෝකේ ස්වභාවික ශරීරව තියාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ බෝ වෙමින් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙනවා. ඒගොල්ලන්ව පාලනය කරන්නේ අර යේසුස් වහන්සේ ඔසවගත්ත කට්ටිය සහ ඒ කට්ටිය යේසුස් තුල මලා වූ කට්ටිය. හරි? හොඳයි. ඒක තමයි ඒක. මිනිසාට මස් කන්න පළවෙනිවතාවට හැකි වුණේ ආදාම්ට පළවෙනි සතුන්ගේ නෑ ඒ වෙලාවේ නෙමෙයි. උප්පත්ති පොතේ 9 තමයි නෝවගේ ජලගැල්මෙන් පස්සේ තමයි දෙවියන් වහන්සේ කිව්වේ නුඹට ගහ කොළ පළතුරු කෑමට දුන්නා හා සමානම සතුනොත් මම නුඹට ආහාරය සියලු සතුන් කියලා කියනවා. සියලු සතුන් නුඹට ආහාරය පිණිසයි කියලා උප්පත්ති 9 වෙනි පරිච්ඡේදයේ කියනවා. එතන ඉඳන් තමයි සතුන් කන්න දෙවියන් වහන්සේ අවසර දුන්නේ මිනිසයාට. නෝවගේ ජලගැල්මෙන් පස්සේ උප්පත්ති 9 එක තියෙනවා. සියලු සතුන් නුඹට ආහාර පිණිසයි කියලා. රයිට්? හොඳයි. මම හිතනවා මම උත්තර දුන්නා කියලා. හොඳයි. විනාඩි 15ක් විතර ගියා. අපි අද අධ්‍යයනයට මම කැමති පෙරේද මම නවත්තපු ස්ථානයේ ඉඳලා පටන් ගන්න. මොකද ඒ අධ්‍යයනය ටිකක් ගැඹුරු වගේ තියෙනවා කියලා සමහර අය කිව්වා. ඒක සමහරට හොඳට තේරෙලා තිබුණා. පිටතට යෑම සහ ඇතුළට එීම. මතකයි නේද? ඒක පරණ ගිවිසුමේ එහෙම තිබුණාට අලුත් ගිවිසුමට එනකොට යේසුස් වහන්සේ ප්‍රකාශ කරපු තැනින් තමයි අපි නැවැත්තුවේ. මම ඉවර වෙලා යාඥාව ඉවර වෙලත් මම ඒ බයිබල් පදේ කියවුවා. යාඥා ඉවරලා තමයි කිව්වේ. මම ඒ බයිබල් පදෙන් අද ආරම්භ කරන්නම්. මොකද යේසුස් වහන්සේ කතා කරනවා මේක ගැන. හැබැයි උන්වහන්සේ කතා කරනකොට අර පරණ ගිවිසුමේ තිබිච්ච ක්‍රමයට වඩා ඒකේ අනිත් පැත්ත හරනවා. ඒ කියන්නේ පරණ ගිවිසුමේ විතර පිටතට යනවා ඇතුළට එනවා කියලා. හරි මම ඒකට හේතුව කිව්වා. දැන් අලුත් ගිවිසුමේ උන්වහන්සේ කතා කරනකොට උන්වහන්සේ කතා කරන්නේ එන්ඩේරා ගැන කතා කරලා උන්වහන්සේ යහපත් එන්ඩේරා කියලා උන්වහන්සේව හඳුනලා දීලා ඊට පස්සේ කියනවා මම මේ පදේ කියවන්නම් යොහාන් 10 අපි කියවමු යොහාන් 10 9 වෙනි පදේ. අපි එතනින් තමයි පටන් ගන්න යන්නේ. යොහාන් 10 9. දැන් මෙතනින් තමයි මම එදා අවසන් කරේ. මම අවසානයේදී මේ පදය කියවුවා යන්තම් මම එතන ඉඳලා පටන් ගන්නවා. දැන් උන්වහන්සේ කියනවා දොරකඩ නම් මමය. I am the door. හරි? යමෙක් මා තුලින් ඇතුල් වේද මා කරන කොටගෙන කියන වචනේ වැරදි මං හිතන්නේ. හරි? මා තුලින් ඇතුල් වෙනවද ඔහු ආරක්ෂා කරනු ලැබ ආරක්ෂා නෙමෙයි ගලවීම ලැබලා ඔහුව ගලවනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේ. හරි මම ඒක ඉංග්‍රීසියෙන් කියනවා. මොකද සිංහල එකේ චුට්ටක් එක නිකන් පොඩි අප්සෙට් එකක් තියෙනවා. I am the door. If anyone enters by me, he will be saved. ඔන්න හොඳට අහගන්න. He will be saved. saved කියන්නේ ගැලවීම ලැබුවා. ඒ කියන්නේ යේසුස් වහන්සේ තුලින් ඇතුල් වෙනද උන්වහන්සේගේ දොරෙන් ඇතුල් වෙන්නේ. හරි. උන්වහන්සේ දොර නම් උන්වහන්සේ ගේට්ටුව නම් එයාගෙන් ඇතුල් වෙන කෙනා. ඒ කියන්නේ යේසුස් වහන්සේ තුලින් ඇතුල් වෙන කෙනා ගැලවීම ලබනවා. ගලවනු ලබනවා. හරි? He will be saved. And will go in and out and find pasture. ඒ කියන්නේ ඒ කෙනා ගලවනු ලබනවා සහ ඔහු ඇතුළට සහ පිටතට යනවා. ඒ කියන්නේ ඉස්සලා ඇතුළට එනවා ඊට පස්සේ පිටතට යනවා. ඇතුළට එනවා පිටතට යනවා. ඇතුළට එනවා පිටතට යනවා. දැන් ඉස්සලා අර කතාවේ ඉස්සලා ගිවිසුනේ මොකද්ද කිය පරණ ගිවිසුමේ පිටතට යනවා ඇතුළට එනවා. හරි? ඒතර යේසුස් වහන්සේ කියනවා ඇතුළට එනවා පිටතට යනවා. හරි? එතකොට අපේ ඇතුළට යන එක තමයි අපි ඉස්සෙල්ලාම වෙන්න ඕනේ. ඒතර ඇත්තට තමයි අපේ යේසුස් වහන්සේ තුලින් ඇතුළට යන්න ඕනේ ඉස්සෙල්ලා. හරි? යේසුස් වහන්සේ තුලින් ඇතුළට යන්න ඕනේ. මොකද්ද මේ යේසුස් වහන්සේ තුලින් ඇතුළට යනවා කියලා කියන්නේ? මොකද උන්වහන්සේ කතා කරේ? හරි? යේසුස් වහන්සේ මේ කතා කරන්නේ උන්වහන්සේ තුලින් ලබන ගැලවීම. මම පොඩ්ඩක් එක පැහැදිලි කරන්නම් කොහොමද කෙනෙක් යේසුස් වහන්සේ තුලින් ඇතුල් වෙනවා කියන එකට තව මම අර්ථකථනය දෙන්න මේකත් යේසුස් වහන්සේම කියපු වචනයක්. ලූක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. ලූක් 9:23. අපි ඉස්සෙල්ලා කතා කරේ යොහාන් 9. දැන් යොහාන් 10 සමාන 10:9. දැන් ලූක් 9:23 වෙනි පදය. උන්වහන්සේ සියල්ලන්ට කතා කොට මේ කතා කරන්නේ සියලු දෙනාට.
යමෙක් මා අනුව එන්ට කැමති නම් ඔහු තමාගේම ආශා මේ සිංහල බයිබලේ ටිකක් අප්සෙට් ට්‍රාන්ස්ලේෂන් එකට මම ඉංග්‍රීසියෙන් කියවලා ට්‍රාන්ස්ලේට් කරන්නද if anyone desires to come after me let him deny himself ඔහු තමාව ඩිනයි කරලා ආශාවලකාගෙන නෙමෙයි ඒ ඇවිල්ලා මේ බෞද්ධ ටර්ම් එකක් ඒක නෑ ආශාවලකීමක් නෑ deny yourself ඒ කියන්නේ මාව deny කරනවා මම මැරෙනවා හරි මම නැහැ මම කියන කෙනා නැහැ කියන එක. ඒක තමයි ඊළඟට පැහැදිලි වෙන්නේ. තමා deny කරගෙන දිනපතා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. ඒ කියන්නේ දිනපතා මම උන්වහන්සේගේ කුරුසිය රැගෙන යන්න ඕනේ. දැන් දිනපතා කුරුසිය කියලා කියන්නේ මොකද? ගොඩාක් අය මේක අර්ථකථනය කරනවා. මම අහලා තියෙනවා කුරුසිය කියලා කියන්නේ අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු ඒ පීඩාව දේවල් කියලා. අනේ නැහැ. යේසුස් වහන්සේ ප්‍රශ්න ගැටලු දෙන්නේ නැහැ. යේසුස් වහන්සේ කිව්වේ වෙහෙසවන බර උසුලන සියල්ල නිමා වෙතට එන්න මම නුඹට සහනය දෙනවා කියලා. රෙස්ට් එක දෙනවා කියලා. විවේකය දෙනවා කියලා. උන්වහන්සේ ප්‍රශ්න දෙන්නේ නැහැ. හරි? එතකොට කුරුසිය කියලා කියන්නේ ප්‍රශ්න ගැටලු පීඩාව නෙමෙයි. කුරුසිය කියලා කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය අරගෙන මොකද්ද කරේ? එහෙම නැත්නම් මම මෙහෙම කතා කරනවා. යේසුස් වහන්සේ මේ පොළවේ ඇවිද්ද කාලේ මේ ප්‍රකාශය කරන කාලේ යම්කිසි කෙනෙක් පාරේ කුරුසියක් අරගෙන ගියොත් ඒකෙන් අදහස් වෙන්නේ ඒ කෙනා එදා හවස වෙනකොට මැරිලා කියන එකයි. ඒතර කුරුසිය අරගෙන යනවා කියන්නේ ඒකයි. කෙනෙක් කුරුසියක් අරගෙන පාරේ යන්නේ මොකටද? ඒ කෙනා මැරෙනවා. යේසුස් වහන්සේත් කුරුසිය උස්සගෙන තමයි ගියේ පාර දිගේ. හරි? ඒ වගේ යමෙක් යේසුස් වහන්සේ අනුව එන්න ඕන නම් උන්වහන්සේ තුළට එන්න ඕනේ නම් මොකද්ද කරන්න කියන්නේ? තම කම නසා. හරි? කුරුසිය රැගෙන මානෝ ඒ කියන්නේ කුරුසිය රැගෙන කියන්නේ තම කම නහලා මැරිලා. මම කියන කෙනාට මැරිලා. die to self. ඒ කියන්නේ මම කියන පුද්ගලයාගේ බලාපොරොත්තු ආශාවන් සියල්ලට මැරිලා මම අලුතෙන් ඉපදීමක් ලබනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ තුළ. අන්න එයා තමයි යේසුස් වහන්සේ තුලින් ඇතුළු වුණා කියලා කියන්නේ. ඒක තමයි ගේට්ටුව. ඒතර ඇතුල් වෙනකොටම මම කරන්න ඕන දේ තමයි මේක. දැන් ඕක ගොඩක් අය උගන්වන්නේ නැහැ. මම දන්නවා. මොකද මේක කිව්වහම ටිකක් අප්සෙට් වෙනවනේ නේද? මේක තමයි ඇත්ත. හරි. යේසුස් වහන්සේ කියනවා තම කම නසා තම කුරුසිය රැගෙන මා අනුව ඒවාවේ කියලා. එතකොට ඒක තමයි ගේට්ටුව. අන්න ඒ විදිහට ඇතුල් වෙන කෙනා මොකද වෙන්නේ? යේසුස් වහන්සේ තුලින් ඇතුල් වුණා වෙනවා. එයා හොරෙක් නෙමෙයි, තාප්පෙන් පැන්නේ නැහැ, වෙන විදිහකට ආවේ නැහැ. යේසුස් වහන්සේ තුලිනුයි ආවේ. තම කම නසා තමයි ආවේ. හරි? අන්න එයාට මොකද වෙන්නේ? he will go in and out and find pasture. ඒ කියන්නේ ඒ කෙනා මම දැන් ආපහු ආව යොහාන් 10ට යොහාන් 10:9 ඒකේ කියනවා ඒ කෙනා කවුද? අර තම කම නසා අතුල් වෙච්ච කෙනා ගැලවීම ලබනවා පළවෙනි එක. හරි? he'll be saved. ඊට පස්සේ will go in and out. හරි? ඔහු පිටතට ඇතුළට පිටතට යනවා. ඒ කියන්නේ ඇතුළට යනවා ඊට පස්සේ පිටතට යනවා. ආපහු ඇතුළට එනවා පිටතට යනවා. මම කිව්වා මොකද්ද මේ ඇතුළට පිටත කියන එක අලුත් ගිවිසුමේ ප්‍රකාරයට. ඒ තමයි අපේ කේන්ද්‍රස්ථානය. දැන් මේ වෙලාවේ ඔබගේ කේන්ද්‍රස්ථානය ඔබගේ නිවස. ඒක තමයි දෙවියන් වහන්සේට ඉස්සලම ස්ථාපිත කරන්න ඕන වුණේ. උන්වහන්සේ ඉදිරියේදී ගොඩක් දේවල් කරනවා. උන්වහන්සේගේ කේන්ද්‍රස්ථානය තමයි හරි. හරිද මට සිගනල් දෙන්න.
මේ වෙලාවේ කේන්ද්‍රස්ථානය තමයි ඔබගේ නිවස. හැබැයි බොහොම ඉදිරියේදී බොහොම ළඟදී ඉදිරියේදී උන්වහන්සේ කේන්ද්‍රස්ථානය ඔබගේ සභාව, ඔබ යන සභාව. එතකොට ඒ රැස්වීම, ඒ ස්ථානය ඔබගේ කේන්ද්‍රස්ථානය. එතකොට එතන ඔබගේ රක්ෂස්ථානය. එතන රක්ෂස්ථානය කියන්නේ උන්වහන්සේ තමයි ඔබගේ රක්ෂස්ථානය. නමුත් එතන තමයි ඔබගේ බේස් එක වෙන්නේ. ඒතර ඒක තමයි මේ යේසුස් වහන්සේ කිව්වේ. එතකොට ඒ කේන්ද්‍රස්ථානය තමයි ඇතුළට එනවා කියලා කියන්නේ. එළියට යනවා කියලා කියන්නේ මම ඔයගලන්ට කිව්වා අපි කරන සේවය හරි, රැකියාව හරි, ව්‍යාපාරය හරි, මොන දේ හරි උනත්. හැබැයි එළියට අරන් යන්නේ කවුද? ඊට ඉස්සෙල්ලා පදවල මම පැහැදිලි කරා එදා. මම අපකට මතක් කරලා දෙන්නම්. හරි? උන්වහන්සේ and when he brings out his own sheep he goes before them. එතකොට එඬේරා මොකද වෙන්නේ? එළියට අරන් යනවා. දැන් අපේ ප්‍රධාන එඬේරා යේසුස් වහන්සේ තමයි. දැන් උන්වහන්සේත් අපිව මඟ පෙන්නගෙන යනවා. හැබැයි උන්වහන්සේ ප්‍රධාන එඬේරා වගේ ඉන්නවා. තවත් උන්වහන්සේ වැඩිමහල්ලන් පත් කරලා තියෙනවා සභාවේ එඬේරා සේවය කරන පිණිස. එතකොට යේසුස් වහන්සේ ඒ එඬේරන්ට කතා කරන නැත්නම් ඒ වැඩිමහල්ලන්ට කතා කරනවා, එඬේරා සේවය කරන වැඩිමහල්ලන්ට කතා කරනවා. කතා කරලා කියනවා මෙන්න අරගෙන යන්න මෙතන. මෙන්න මෙයාට මෙතනට යන්න. මෙන්න මෙයාව මෙතනට ගෙනියන්න. මෙන්න මෙයාව මෙතනට ගෙනියන්න. අන්න ඒ වගේ උපදෙස් දෙනවා. අන්න ඒ උපදෙස් ලබා ගන්න කොහෙද? අර ඇතුලේදී. ඒතර ඇතුලේදී දීලා මොකද කරන්නේ? ඒ බැටළුවන්ව ඒ අයව ඒ පාෂස් නැත්නම් ගොදුරු බිමට අරන් යනවා. කෑම වලට අරන් යනවා. පෝෂණයට අරන් යනවා. හරි? සේවයට අරන් යනවා. අරන් යනවා කියන්නේ මඟ පෙන්වනවා. හැබැයි ප්‍රධාන මඟ පෙන්වන්න ප්‍රධාන එඬේරා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හොඳයි. දැන් මේක තමයි ක්‍රමය. මේ ක්‍රමය තුල ඉන්නකොට මොකක්ද දන්නවද වෙන්නේ? දෙවියන් වහන්සේගේ රැකවරණය, උන්වහන්සේගේ ආශිර්වාදය අප පස්සෙන් එනවා. ඒක පරණ ගිවිසුමෙත් තිබුණා. මම පටන් ගන්නම් පරණ ගිවිසුමෙන්. අපි බලමු ව්‍යවස්ථාවට මෙයන්. හරි? ද්විතීය කතාවට. ද්විතීය කතාවේ 28 අපි හරි ආසක් පද ටිකක් කියවන්න නේද? ද්විතීය කතාවේ 28 මුල ටික හරි ෂෝක් නේ. ඉතින් අපි ගොඩක් ඒක කියවම මම කියවන්නේ 6 වෙනි පදේ. හරි? ද්විතීය කතාවේ 28 6 වෙනි පදය. ඒකේ කියනවා ඉංග්‍රීසියෙන් මෙහෙම blessed shall you be when you come in and blessed shall you when you go out. ඉංග්‍රීසියෙන් කියනවා නුඹ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශිර්වාද ලද්දෙක් වන්නේය. දැක්කද? ආශිර්වාදය ලැබෙනවා. කොහෙද? ඇතුළට එන විටත් පිටතට යන විටත්. දැක්කද ආශිර්වාදය එන්නේ කොහොමද කියලා? මේ දේට අපි කීකරු වෙනකොට ආශිර්වාදය එනවා. ඒක තමයි දාවිත් ආශිර්වාද කරේ. ඒක තමයි අනිත් මිනිස්සු ඒ දේට කීකරු වෙනට ආශිර්වාද කරේ. දෙවියන් වහන්සේගේ සිස්ටම් එක මේක. හරි? උන්වහන්සේ තුලින් යේසුස් වහන්සේ තුලින් ඇතුළට යන්න. උන්වහන්සේගේ ක්‍රමයට ඇතුළේ නෙමෙයි එක එක්කෙනා කියන ඩොක්ට්‍රින් වලට නෙමෙයි යේසුස් වහන්සේගේ ක්‍රමයට. යේසුස් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ? කුරුසය අරගෙන එන්න මං එනවා. මං අනු වෙන්න ඕනේ නම්. හරි? හැබැයි සමහර අය කියන කුරුසය ඕන්න පනලන්න තාප්පෙන් කියලා. ඉතින් තාප්පෙන් පනලා තන කට්ටිය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ආශිර්වාද ලබන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදාම දඟලනවා ඇතුළේ ඉඳගෙන. නෑ එහෙම නෑ. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කියන්නේ සල්ලි පොහසත්කමනේ මම ඒක කිව්වා. හරි? දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කියලා කියන්නේ උන්වහන්සේගේ සමාදානය, ශලෝම් සමාදාන, උන්වහන්සේ තුල ස්ථිරභාවය, නොසල් වෙන ස්වභාවය, කලබල වෙන්නේ නැති ස්වභාවය, එහෙම දුවන්නේ නැති ස්වභාවය, ස්ථිරව ඉන්න ස්වභාවය. ඒක තමයි උන්වහන්සේගේ ආශිර්වාදය. ආමෙන්. සියලු දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා අපිට. හිඟයක් නැහැ. ආමෙන්. එතකොට උන්වහන්සේ ආශිර්වාද කරන්නේ කාටද? අතුලට එන කල්හිද පිටතට යන කල්හිද ආශිර්වාද ලද්දෙක් වන්නේය. හරි. මෙතන විවස්ථාවේ. මම එන්න කැමතියි දැන් මගේ ප්‍රධාන බයිබල් පදයට. ගීතාවලිය 121. මම අද කතා කරන්නේ නෙමෙයි ගැන. ගීතාවලිය 121. මේ ගීතය පුදුම ලස්සන ගීතයක්. හැබැයි ගොඩක් වෙලාවට මේකේ පොඩි අර්ථය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ගීතාවලිය 121 එකේ ඉඳලා අපි කියවෝ තිනවා I will lift up my eyes to the hills. From where comes my help? මේක ප්‍රශ්නයක් අහන්නේ. කඳු දෙසට මගේ ඇස් ඔසවනවා. මගේ උපකාරය පැමිණෙන්නේ කොතනින්ද? දැන් මේ ගීතාවලිය ලියනකොට දාවිද් මේ අපි දකිනවා හරි මේ මිනිස්සු ඒ දවස්වල උස්ථාන හැදුවා. කඳු. හරි. දැන් දාවිදුත් කියනවා කඳු දෙසට මම ඔසවනවා මගේ ඇස්. මගේ උපකාරය ඉන්නේ කොහෙන්ද? ඒ කියන්නේ එතනින් එනවා කියලා නෙමෙයි තියෙන්නේ.
හැබැයි භාවිත ඊළඟ පදේ පැහැදිලි කරනවා. මට කොහෙන්ද උපකාර එන්නේ කියලා. කොහෙන්ද? මට උපකාර එන්නේ අහස පොළව මැව් ස්වාමින් වහන්සේගෙන්. ඒ කියන්නේ කඳු හදපු ස්වාමින් වහන්සේගෙනුයි මට උපකාර එන්නේ. කඳු දිසර මම බලනවා. අනිත් මිනිසුත් බලනවා කඳු වලට. අන්‍ය ජාතිකයෝ අන්‍ය භක්තිකයෝ බලනවා කඳු වලට. ඒ කන්ද මේ කන්ද. ඔබට මතකද සමාරිතේ කාන්තාව? අහනවා යේසුස් වහන්සේගෙන් යුදෙව්වෝ කියනවා ඒ කන්ද කියලා. අපි හිතනවා මේ කන්ද කියලා. මොන කන්දද කියලා යේසුස් කියනවා ඒ කන්දවත් මේ කන්දවත් නෙමෙයි. සත්‍යතාවෙනුත් ආත්මේනුත් මිනිස්යන් නම් දෙවියන් වහන්සේ නමස්කාර කරන කාලේ එනවා කියලා. මතකයි නේද? සමාරිතේ කාන්තාවට යේසුස් වහන්සේ දුන්න උත්තරේ. ඒතකොට කඳු ඒ කාලේ ඉඳලම විශේෂ. අදත් එහෙමනේ නේද? ලංකාවේ බලන්න කන්දක් දිහා බැලුවොත් ඒ ස්ථානික පූජනීය මොන හරි ස්ථානයක් තියෙනවා. දේවාලයක් හරි මොන හරි දෙයක් තියෙනවා. ඒ ස්ථාන. මේ හයි ප්ලේසස්. ඒවා ඊශ්‍රායලෙත් තිබුණා ඒ දවස්වල ඉඳලම. හරි සොලමන් බලන්න දාවිද්ගේ පුතා ඊට පස්සේ ගොඩාක් ඊශ්‍රායලේ මොනවද කරේ? කඳු වල ගොඩක් දේවල් හැදුවා. ඔව් හැදුවා. එතකොට ඒක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක. ඒක තමයි පසුබිම මේ. මොකද්ද පසුබිම? කඳු දෙසට මිනිස්සු අස්සවනවා. ඒ කියන්නේ කඳු වල තමයි ඒගොල්ලන්ගේ දෙවිවරු හිටියේ. හැබැයි දාවිද් කියනවා මගේ උපකාරය එන්නේ. මගේ උපකාරය එන්නේ කොහෙන්ද? මගේ උපකාරය එන්නේ අහස පොළව මැව් දෙවියන් වහන්සේ. ඒකට පොළවේ තමයි කඳු තියෙන්නේ. පොළව හැදුවා. පොළව විතරක් නෙමෙයි අහසත් ස්වර්ගයත් හදපු දෙවියන් වහන්සේ ගෙනුයි මගේ උපකාරය එන්නේ. අද දවසේ මම ඔයගලන්ට කියන්නම්. දෙවියන් වහන්සේ අපිව ගේනවා තැනකට ගෙනල්ලා තියනවා මේ වෙනකොට. උන්වහන්සේගේ ශරීරය හොලවලා උන්වහන්සේගේ ශරීරය වෙන් කරලා අරගෙන උන්වහන්සේ කණ්ඩායමක් අරගෙන තියෙනවා. මිනිස්යන් මත යැපෙන්නේ නැති. මිනිස්යන් මත බලාපොරොත්තු තියාගන්නේ නැති. මිනිස්යන්ගේ පොරොන්දු වල ගැන යැපෙන්නේ නැති. සම්පූර්ණ දෙවියන් වහන්සේ මත යැපෙන උපකාරය දෙවියන් වහන්සේගෙන් විතරක් ඉල්ලන. මොකද මගේ උපකාරය එන්නේ කොහෙන්ද? දාවිද් කියන්නේ උන්වහන්සේගෙන්. අහස පොළව හැදපු ස්වාමින් වහන්සේ. අන්න එහෙම කණ්ඩායමක් උන්වහන්සේ හදලා තියෙනවා. හැබැයි තව කට්ටියක් සභාව ඇතුළෙම ඉන්නවා. අර පාස්ටර් යාඥා කරොත් විතරයි මං සනීප වෙන්නේ. ඒ පාස්ටර්ගේ චර්ච් එකට ගියොත් විතරයි මට ආශිර්වාද ලැබෙන්නේ. අතන්ට ගියොත් විතරයි මට බ්ලෙසිං එක එන්නේ. කියලා මානසිකත්වයක් හදාගෙන තිනවා පොළවේ කාරණාවල් ගැන. පොළවේ මිනිස්සුયો ගැන. නැහැ. මං කියන්න මේ ආශිර්වාද ලබන්න අපි කොතනද එන්නේ කියලා මං කියන්න. හරි? ඊට පස්සේ කියනවා මගේ උපකාරය පැමිණෙන අහස පොළව මැවූ ස්වාමින් වහන්සේගෙන්මයි. ඊට පස්සේ කියනවා තුන්වෙනි පදේ උන්වහන්සේ නුඹේ পায় සෙලවෙන්නට දෙන්නේ නැහැ. උන්වහන්සේ පොළව හොලවනකොට මේ හොලවන්නේ උන්වහන්සේ. දෙවියන් වහන්සේ හොලවනවා. තව ඉස්සරහට තව හොලවනවා. හැබැයි උන්වහන්සේ මත යැපෙන අය උන්වහන්සේගේ රැකවරණය මත යැපෙන අය මනුෂ්‍ය මත නෙමෙයි. මනුෂ්‍ය ක්‍රමයක් මත නෙමෙයි. දෙවියන් වහන්සේ මත අහස පොළව මවපු ස්වාමින් වහන්සේ මත යැපෙන එයා ගැන විතරක් බලන. ඔයාගේ ඇස් තියෙන්නේ මිනිස්සෙක් ගැනද? ඔයාගේ ඇස් තියෙන්නේ දෙවියන් වහන්සේ ගැනද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාගේ ඇස් තියෙන්නේ අහස පොළව මවපු දෙවියන් වහන්සේ කෙරෙහි නම්. අන්න ඒ දෙවියන් වහන්සේ හොලවනකොට පොළව ඔයාගේ කකුල් හෙලවෙන්න දෙන්නේ නැහැ. මොකද ඔයා පොළවේ හිටගෙන ඉන්නේ කකුල් දෙකෙන් නිසා. බඩ ගන්නෙ නැහැ ඔයා. ඔයා මේ මොනවාද අලස්සව වාඩි වෙලා බුදියගෙන නැහැ. ඔයා කකුල් දෙකෙන් හිටගෙන කෙලින් හිටගෙන ඉන්නේ. ඒ නිසා ඔයාගේ කකුල් දෙක හොලවන්න දෙන්නේ, කකුල හෙලවෙන්න දෙන්නේ නැහැ උන්වහන්සේ. මොකද උන්වහන්සේ හොලවනකොට අපි හෙලවෙන්නේ නැහැ. මොකද නොසෙල්වන්නා වූ රාජ්‍යයක් තුල අපි වාසය කරන නිසා. ආමෙන්. දෙවියන් වහන්සේගේ රාජ්‍ය. අන්න ඒ රාජ්‍ය තුල ඉන්න අය සෙලවෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ වගේම කියන උන්වහන්සේ නුඹ ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. මේ ගොඩක් අය කලබල වෙනවනේ. මම මොකද කරන්නේ? මම මේකටද මම මේ කොරෝනා එකට බය වෙලා දැන් ආරක්ෂාවට රජය දෙන නීති රීති පිළිපදින්න. ඒක පිළිපදින්න යන්න නැතු යන්න එපා. දෙවියන් වහන්සේව පරීක්ෂාවට දාන්න එපා. හැබැයි අනවශ්‍ය බිය වෙන්න එපා. අනවශ්‍ය විදියට බිය වෙන්න එපා. මක් නිසා දන්නවද?
නුඹව ආරක්ෂා කරන තැනන් වහන්සේ නිදාගන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි පදේ කියනවා බලව ඊශ්‍රායල් ආරක්ෂා කරන තැනන් වහන්සේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේය. උන්වහන්සේ නිදාගන්නේ නැහැ. sorry අපි තමයි නිදාගන්නේ. මොකද අපි ශරීරය මේ මාංශ වූ මේ දිරනසුළු ශරීරයට රෙස්ට් එක ඕනේ. ඒ නිසා අපි නිදා ගන්නවා. දෙවියන් වහන්සේ නිදි නැහැ. උන්වහන්සේ අවදිව සිටින්නේ. උන්වහන්සේ නොනවත්වා අවදිව සිටින උන්වහන්සේ අපිව ආරක්ෂා කරන තැනන් වහන්සේ නිදි බර වෙන්නේවත් නැහැ. නිදාගන්නේ කොහොමද? හරි. නිදා ගැනීමක්වත් නැත්තේ. ඒ නිසා කිසිම විදිහකින් සැක කරන්න එපා. ඒ සැකය කියන්නේ අස්ථාවරයි කියන එක. ඔබ ආරක්ෂා කරන දෙවියන් වහන්සේ නිදි බර වීමක්වත් නිදා ගැනීමක්වත් නැහැ. ඊට පස්සේ ඊළඟ පදේ පස්වෙනි පදේට අපි යමු. පස්වෙනි පදේ කියනවා ස්වාමින් වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේය. ස්වාමින් වහන්සේ දකුණතින් නුඹට සෙවණ දෙනවා. මම මේක ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් කියවන්න. හරි. The Lord is your keeper. ඔබ රැකවල් දාගෙන ඉන්නේ. ඔබ රඳාගෙන සිටින්නේ උන්වහන්සේ. And the Lord is your shade at your right hand. උන්වහන්සේ බලන්න මේක වැරදි විදිහට ට්‍රාන්ස්ලේට් වෙලා තින්නේ. The Lord is your shade at your right hand. ඔබ ළඟින් ඉන්න ඔබගේ සෙවණයි. ඔබගේ ළඟින් ඉන්න දකුණත කියලා අදහස් කරන්නේ ඒකයි. සෙවණ ෂේඩ් එක. ඇයි දන්නවද? අපි එළියට යනකොට අවුව තියෙනවා නම් රස්නේ නම් උන්වහන්සේ අපිට සෙවණක් දෙනවා. බලන්න කොච්චර ආදරේ දෙයක්ද. අර අවුව යනකොට කුඩයක් අල්ලනවා වගේ. උන්වහන්සේ සෙවණ. හරි. ඒ වගේම ඊළඟ පදේ 6 වෙනි පදේ දහවලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර දෙන්නේ නැහැ. ඉර ඔයාට ප්‍රශ්නයක් නෙමෙයි. අවුව සැර ඔයාට ප්‍රශ්න. මේ කතා කරන්නේ ස්වභාවික අවුව ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ඒ වෙහෙස, ඒ පීඩාව. ස්වාමින් වහන්සේ දිහා බලාගෙන ඉන්න අයට උන්වහන්සේ සෙවණ දෙනවා. ඒ රාත්‍රියේ ඉරවත්, දවාලේ ඉරවත් රාත්‍රිය හඳවත් උඹට පහර දෙන්න යන්නේ නැහැ. ඔයාට රාත්‍රියේ අන්ධකාරයේ කිසි ප්‍රශ්නයක් වෙන්න යන්නේ නැහැ. ඒ වගේම දවාලේ ඉර ඔයාට පීඩාවක් වෙන්න යන්නේ නැහැ. මේ ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ කරගත නැත්නම් කඳු දිහා මිනිස්සු දිහා බලන්නේ නැතුව මේ ලෝක ක්‍රමය දිහා බලන්නේ නැතුව පොළවේ දේවල් දිහා බලන්නේ නැතුව බබිලෝනි සිස්ටම් එක දිහා බලන්නේ නැතුව බබිලෝනි ක්‍රමය මත ඒ ක්‍රමයෙන් ඔයාට ලැබිච්ච රැකියාව මත ඔයාගේ ඇස් දෙක තියාගන්න නැතුව ඒ ව්‍යාපාරය මත ඔයාගේ ඇස් දෙක තියාගන්න නැතුව අහස පොළව මැව්ව දෙවියන් වහන්සේ දිහා ඔයා ඇස් දෙක දිහා බලන් ඉන්නවනම් උන්වහන්සේගෙන් ඔයාට උපකාර එන්නේ ඔයාට හෙල්ප් එක එන්නේ අන්න එයා ඔයාව වැටෙන්න දෙන්නේ නැහැ. ඒ පීඩාව ඔයාට පීඩාවක් වෙන්න දෙන්නේ උන්වහන්සේ සෙවණ දෙනවා. දකුණු අතින් උන්වහන්සේ ඊට පස්සේ කියනවා 7 වෙනි පදේ ස්වාමින් වහන්සේ සියලු නපුරෙන් නුඹව ආරක්ෂා කරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂා කරනවා. තව මොනවද? ස්වාමින් වහන්සේ සියලු නපුරේ සියලු කියලා තියනවා නේද එතන? මම ඉංග්‍රීසියෙන් චුට්ටක් කියවන්නද ඒක? The Lord shall preserve you from all evil. All evil. සියලු නපුරෙන්. සියලු කම සියලු. කොරෝනාත් එකට අයිති. දැන් උන්වහන්සේ ආරක්ෂා කරනවා කියලා අපි කඩාගෙන බිඳගෙන කොරෝනා ලෙඩු කියලා බදාගෙන ඉබගෙන යන්න එපා. ඒක නෙමෙයි කියන්නේ. උන්වහන්සේ පරීක්ෂාවට දාන්න එපා. හැබැයි අපි අපේ සාමාන්‍ය ජීවිතේ අපි සාමාන්‍ය දේවල් කරගෙන යනකොට අපි ප්‍රීතියෙන් ඒක කරනවා. මම මේ සාම්මික මේ ගීතාවලියට ගන්න හේතු වුණේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ මට කතා කරලා කියන දේ තමයි මොකක්ද දන්නවද? උන්වහන්සේගේ ප්‍රීතිය අප තුල තියෙන්න ඕනේ. උන්වහන්සේගේ ප්‍රීතියෙන් අපි උතුරා යන්න ඕනේ. ඒ ප්‍රීතිය ඇති වෙන්න නම් මට ස්ථිරභාවය තියෙන්න ඕනේ. මම දැනගන්න ඕනේ ස්වාමින් වහන්සේ මාව ආරක්ෂා කරනවා. මට කිසි නපුරක් වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ සියලු නපුරෙන් නුඹව ආරක්ෂා කරනවා. නුඹගේ ප්‍රාණය උන්වහන්සේ ආරක්ෂා කරනවා. බය වෙන්න එපා. මම නිතරම කියන කතාව තමයි මොකක්ද දන්නවද? මේ පොළවේ ඉන්නකොට අපි බය වෙන්න අවශ්‍ය නැහැ. කිසිම දෙයකට. මොකද උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා.
වැඩිම වුණොත් මොනවද? මැරෙයි. praise God. ඇයි දන්නවද? මැරුණහම මං යන්නේ උන්වහන්සේ අභිමුඛයට. ආමෙන්. ඒතර මෙතන හිටියත් එකයි, එතන හිටියත් එකයි. දෙකම එකයි. මට එතන හොඳයි මෙතනට වඩා. ආමෙන්. ඒ නිසා උන්වහන්සේ අපිට උන්වහන්සේගේ ක්‍රියාව කරන තුරු උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා. උන්වහන්සේගේ කාලේ උන්වහන්සේ කාර්ය කරපු ගමන් උන්වහන්සේ අපිව ගත්තා. praise God. අපි ඔක්කොමලා උන්වහන්සේ මුණ ගැහෙනවා බොහොම ළඟදී. උන්වහන්සේන්ට යන රහස. අපි වරගන්නන උන්වහන්සේ ළඟට. හැබැයි ඒක උන්වහන්සේ අපිව ආරක්ෂා කරන්න යනවා. අපි එක්කිනෙක අපි හැමෝම උන්වහන්සේ ආරක්ෂා කරනවා. අපි උන්වහන්සේ දිහා නම් බලන්නේ අපේ උපකාරයට. අපි මිනිස්සු පස්සේ ගිහලා උපකාරය ඉල්ලන්නේ නැතුව උන්වහන්සේගෙන් උපකාරය ඉල්ලන්න. ආමෙන්. මිනිස්සු දිහා යැපෙන්න එපා. උන්වහන්සේගෙන් යැපෙන්න. 8 වෙනි පදේ මෙතනයි මට එන්න ඕන තැන. අවසාන පදේ. දැන් පටන් සදා කාලයටම. මම දැන් පටන් කියලා කිව්වොත් මම මෙහෙම කියන්නම්. දැන් මේ සීසන් එකේ ඉඳලා. අද පටන් නැත්තම් මේ කාලේ මේ සීසන් එකේ පටන් සදා කාලයටම. ඔගොල්ලෝ දන්නවද දෙයක්? ඔගොල්ලෝ දන්නවද දෙයක්? මම පොඩි නිවුස් එකක් දෙන්නද? මේ සදා කාලයට පුරුදු වීම. මම අද උදේ මගේ වයිෆ් එක කතා කර ඉන්නකොට අපි කතා වුණා මම අද වෙන්නේ ඊයේද කොහෙද? අද හරි. දිනේ කවද්ද දවස කවද්ද මොකද්ද කියලා. මගේ වයිෆ් කියනවා මම බැලුවෙත් නෑ කැලෙන්ඩර් එක කිව්වා. අපි අතරම කැලෙන්ඩර් බැලුවේ නෑ. අපි වෙලාව බැලුවෙත් නෑ. සමහර වෙලාවට වෙලාව දන්නෙත් නෑ කීයද කියලා. පස්සේ මට මතක් වුණා ඇත්තනේ සදාකාලික ජීවිතෙත් අපි එහෙම නෙන්නේ යන්නේ. හැමදාම දවල් රාත්‍රියේ එන්නේ නෑ. සදාකාල ජීවිතේ රාත්‍රියක් කියලා එකක් නෑ. ඔරලෝසුවක් නෑ. දන්නවද? ඔරලෝසු නෑ. දවල් රාත්‍රිය නෑ. දින වකවානු නෑ. දවස් නෑ. සදාකාලය. මේ සදාකාලයට පුහුණු වෙනවා අපි. මේක ට්‍රේනින් එකක්. මේක පොඩි චුට්ටි ඉඟියක් සදාකාලයට. එනිසා උන්වහන්සේ කියනවා දැන් ඉඳලා සදාකාලයටම ස්වාමීන් වහන්සේ මොකද නේද කරන්නේ? මෙන්න පදේ, මෙන්න වචනේ. නුඹගේ යෑමීම නෙමෙයි එක වෙන්න ඕනේ. මම ඉංග්‍රීසියෙන් කියවන්නම්. The Lord shall preserve your going out and your coming in from this time forth and even forevermore. නුඹගේ පිටතට යෑමත් ඇතුළට ඒමත් උන්වහන්සේ ආරක්ෂා කරනවා. කිව්වනේ නුඹ ඇතුළට ආවත් ආශිර්වාදයි පිටතට ගියත් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඒ තමයි විවස්ථාව දුන්න පොරොන්දුව. යේසුස් වහන්සේ කිව්වා මා තුලින් ඇතුල් වෙන්න. අන්න ඒ කෙනා ඇතුළට යනවා පිටතට එනවා ගොදුර සොයා ගන්නවා. අපෝෂණය ලබනවා. වර්ධනය වෙනවා. සියලු දේ ලැබෙනවා. ආශිර්වාද එනවා. ඒක යේසුස් වහන්සේත් කිව්වා. ඒක අලුත් ගිවිසුමේ තියෙන ක්‍රියාපොතේ තියෙනවා. ඒ වගේම ගීතාවලිත් අපිට කියනවා. දැන් පටන් සදා කාලයටම ස්වාමින් වහන්සේ නුඹගේ පිටතට යෑමත් ඇතුළට ඊමත් ආරක්ෂා කරනසේක. ආමෙන්. උන්වහන්සේ අපේ රක්ෂස්ථානය. ආමෙන්. කිසි දෙයකට සැලෙන්න එපා. මගේ සහෝදරයා සහෝදරිය මම ඔබට එක දෙයක් කියන්නම්. මේ ලෝකෙම හෙලවිලා ඉන්න වෙලාවක මේ ලෝකෙම සෙනග වියවුලලා ඉන්න වෙලාවක මේ ලෝකේ දේශපාලන නායකයෝ ජනාධිපතිවරු මම කතා කරන්නේ ලෝකේ බලවත් රටවල් වල ලොකු කන්ෆියුස් වෙලා වියවුල් වෙලා මොකද්ද කරගන්න කියලා දන්නේ නැතුව ඉන්න වෙලාවේ ඔබ මම ඉන්නේ ප්‍රීතියෙන්. ආමෙන්. සූදානම් කරා දෙවියන් වහන්සේ අවුරුදු ගාණක් තිස්සේ අපි දන්නව මොකද වෙන්නේ කියලා. අපිට තියෙන්නේ පුදුම ප්‍රීතියක්. පවුලත් එක්ක අපිට කාලය ගත කරන්න ලැබිච්ච එකට. ආමෙන්. අන්න ඒ ප්‍රීතිය අපිට එන්නේ ඇයි දන්නවද? ස්වාමීන් වහන්සේ මගේ පිටතට යෑම සහ ඇතුළට ඒම උන්වහන්සේ ආරක්ෂා කරන නිසා. හරි. දැන් කර්ෆියු එලියට ලිෆ්ට් කරාට පස්සේ අපි එලියට යයි. අපි දේවල් වලට යයි. අපි දේවල් ජොබ් වලට හරි මොනාට හරි දේවල් වලට අපි යයි. උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා. ඇයි දන්නවද? මගේ උපකාරය ඉන්නේ කොහෙන්ද? කඳු නිර්මාණය කරපු දෙවියන් වහන්සේගෙන්. මේ පොළවේ තියෙන සිස්ටම් එකකින් නෙමෙයි.
මේ පොළවේ තියෙන ආර්ථික ක්‍රමයකින් නෙමෙයි. මේ පොළවේ තියෙන බැංකුවකින් නෙමෙයි. පොළවේ තියෙන වෙන මිනිස්සෙකුගෙන් නෙමෙයි. මගේ උපකාරය එන්නේ. ඔබගේ උපකාරය එන්නේ. ඔබගේ සාර්ථකත්වය එන්නේ. ඔබගේ සඵලත්වය එන්නේ. ඔබගේ ආශිර්වාදය එන්නේ. මුළු පොළවම අහසම ස්වර්ගයේම හදපු දෙවියන් වහන්සේගේ. ආමෙන්. ඒ නිසා ප්‍රීතියෙන් ඉමු. ආමෙන්. මම ඒක නිසාම අද තෝරගත්ත පොඩි ගීතයක්. මගේ සහෝදර නිශාන්ත ගුලවිටගේ නිශාන්ත ගායනා කරපු අපි මම පොඩක් සිහි කරන්න මම මේ සින්දු ඉස්සලාම ඇහුවේ ගීතිකාව ඇහුවේ අපි අබුඩාබි ඉන්න වෙලාවක මම නිමේෂ් අපි කට්ටිය අපි එක කාමරේ හිටියේ පාස නිශාන්ත මම අපි ඔක්කොම එක දවසක් පාස නිශාන්ත ගිටාරේ කරන් මේ සින්දුව කියන්න ගත්තා. මම ඒතර තමයි පළවෙනි වතාවට ඇහුවේ මේ ගීතිකාව. අපි ඒක රෙකෝඩ් කරලා පස්සේ එතුමා ඔහුගේ සභාවේදී ගායනා කරා මේ ගීතය. මම හිතුවා අපි මේක අහමු. මේ ගීතාවල 121. එහෙම් පිටින්ම. මම හරි ආසයි මේ ගීතිකාවට. මම හිතනවා අද මේ ගීතිකාව අපි අහන එක අපි ඇත්තෙම සුදුසුයි. කාලෝචිතයි කියලා. රයිට්? අපි මේ ගීතිකාව අහලා ඊට පස්සේ අපි යාඥා කරමු. ඕකේ? ආමෙන්. මට උපකාර ඔහින්දෝ අහස පොළොව මැවූ දෙවිඳුන් මිස මට උපකාර ඔහින්දෝ අහස පොළොව මැවූ දෙවිඳුන් මිස මට උපකාර ඔහින්දෝ දෙසට මගේ ඇස් ඔසවන්නේ කඳුස් මට උපකාර කොවින්දෝ අහස පොළොව මැවූ දෙවිඳුන්ගෙන් මිස මට උපකාර කොවින්දෝ ඒ දෙවිඳුන් ඔබේ පය නෑ සෙලවෙන්නට දෙන්නේ ඔබ සුරකින ඒ දෙවිඳුන් ඈනිදියන්නේ ඒ දෙවිඳුන් ඔබේ පය නෑ සෙලවෙන්නට දෙන්නේ ඔබ සුරකින ඒ දෙවිඳුන් ඈනිදියන්නේ ඊශ්‍රායල් සුරකින ඒ දෙවිඳුට නිදි මරවීමක් නිදිගැන්මක් නැතිවන්නේ ඊශ්‍රායල් සුරකින ඒ දෙවිඳුට නිදි මරවීමක් නිදිගැන්මක් නැතිවන්නේ අදු දෙසට මගේ ඇස් ඔසවන්නේ මිකඳු දෙසට මගේ මට උපකාර කොහින්දෝ අහස පොළොව මැවූ දෙවිඳුන් මිස මට ආමෙන් වෙන කවුද උපකාරය අහස පොළොව මැවූ අදත් එන්න අදත් බලන්න ස්වාමී හස්තය වන්නේ දහවල හිරවත් රැ සඳවත් පාහාර නොදෙන්නේ ඔබ රකිනා දෙනු සෙවන දෙව් හස්තය වන්නේ දහවල හිරවත් රැ සඳවත් පාහාර නොදෙන්නේ සැම නපුරෙන් ඔබ ගලවන්නා ප්‍රාණය ඔබේ සුරකින්න යාමේදෙත් ඊමේදෙත් ඔබ රැකගන්නේ සැම නපුරෙන් ඔබ ගලවන්නා ප්‍රාණය ඔබේ සුරකින්න යාමේදෙත් ඊමේදෙත් ඔබ රැකගන්නේ කවු දෙසට මගේ
වන්නෙමි කඳු දෙසට මගේ මට උපකාර කොහින්දෝ අහස පොළොව මැවූ දෙවිඳුන්ගෙන් දෙස අප උපකාර කොහින්දෝ අහස පොළොව මැවූ දෙවිඳුන්ගෙන් දෙස අප උපකාර කොහින්දෝ අහස පොළොව මැවූ දෙවිඳුන්ගෙන් දෙස අප උපකාර කොහින්දෝ හලෙලූයා අහස පොළොව මැවූ දෙවියන් වහන්සේගෙන් මිසක මට වෙන කොහින්ද උපකාරයක් ස්වාමිනී නොදෙන්නේ ඔබ රකින දිනු සෙවන දෙව් හස්ත වන්නේ දහවල හිරවක් රැ සඳවත් ආහාර නොදෙන්නේ සැඹ නපුරෙන් ඔබ ගලවා ආනයක් ඔබ සුවකි සැම නපුරෙන් ඔබ ගලවා ආනයක් ඔබ සුවකින්න යාමේදි ඊමේදි ඔබ රැකගන්නේ හලෙලූයා ස්වාමිනී මම හිතනවා ඔබ සියලු දෙනා අපි සියලු දෙනා ඒ ගීතෙන් ප්‍රබෝධමත් වුණා කියලා ආමෙන් ආමෙන් උන්වහන්සේ අපගේ යාමේදී ඊමේදී අපිව රැක ගන්න ස්වාමින් වහන්සේ අපි උපකාරය නිසා නැත්නම් අපි උපකාරය උදෙසා බලන්නේ කඳු දෙසට නෙමෙයි මිනිස්යන්ගේ ක්‍රමයට නෙමෙයි මේ පොළවේ දෙයකට නෙමෙයි අපි බලන්නේ කඳු හදපු අහස පොළව නිර්මාණය කරපු ඒ දෙවියන් වහන්සේ දිහා උන්වහන්සේ අපේ පාදයේ සෙලවෙන්න දෙන්නේ නැහැ උන්වහන්සේ ඔබව ආරක්ෂා කරනවා මගේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේ ඔබ එළියට යන විට පිටතට යන විට ඇතුළට එන විට උන්වහන්සේ ඔබව ආරක්ෂා කරනවා. ඔබ උන්වහන්සේ මත යැපෙනකොට ඔබව ආරක්ෂා කරන ඔබගේ ප්‍රාණය ආරක්ෂා කරන උන්වහන්සේ විශ්වාසවන්තයි. මේවා මිනිස්සෙගේ වචන නෙමෙයි. මේවා දෙවියන් වහන්සේගේ වචන. ආමෙන්. අපි ආඥා කරමු. අපි උන්වහන්සේගේ ප්‍රීතිය, උන්වහන්සේගේ සමාදානය, උන්වහන්සේගේ ස්ථිර භාවය ඇතුව ඉදිරියට මුහුණ දෙන පිණිස අපි සියලු දෙනා ශක්තිමත්ව දෙවියන් වහන්සේගේ සලස්ම මේ දේශය ඉෂ්ට කරන පිණිස උන්වහන්සේ තුල ස්ථිරව නැගී සිටිමු. ස්වාමිනී පියාණනි ඒ ස්වර්ගීක තලයෙන් ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔබ වහන්සේ ගලා එන්න සලස්වන්න. ස්වාමිනී ඒ ආත්මික තලයේ සිට ස්වභාවික තලයට ඔබ වහන්සේගේ අනුග්‍රහය ගලා එන්න සලස්වන්න. ඒ අනුග්‍රහයේ ග්‍රේස් එක කරන කොටගෙන ස්වාමිනී ඒ ආලේපය කරන කොටගෙන ස්වාමිනී ඔබ වහන්සේ අපි එක්කෙනාව ස්ථිර කරන්න ශක්තිමත් කරන්න මෙන්න ස්වාමිනී අපි ඔබ වහන්සේ දිහා බලනවා. මගේ උපකාරය එන්නේ කොහෙන්ද? ස්වාමිනී අපේ උපකාරය එන්නේ අහස පොළව මවපු සර්ව බලධාරී වූ ස්වාමින් වහන්සේ වූ ඔබ වහන්සේගෙන් විතරයි ස්වාමිනී. අපි ආරක්ෂා කරන ඔබ වහන්සේ නිදි බරවීමක්වත් නිදා ගැනීමක්වත් නැහැ. ස්වාමිනී අපි ආරක්ෂා කරන ඔබ වහන්සේ විශ්වාසවන්තයි ස්වාමිනී. ස්වාමිනී දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් අපිට පහර දෙන්න යන්නේ නැහැ ස්වාමිනී. මක් නිසාද? ඔබ වහන්සේගේ හස්තයෙන් අපිට සෙවණ දෙන නිසා ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වභාව ඔබ වහන්සේ ගොඩනගන නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ ශරීරය සැබෑ වූ ශරීරය ඔබ වහන්සේ ශක්තිමත් කරමින් ඔබ වහන්සේ ඉදිරියට අරගෙන යන නිසා අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ ඒ ස්වභාව මහිමයෙන් පුරවන නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ කෙරෙහි බලා සිටින්නන් කවදාවත් ලැජ්ජාවට පත්වන්නේ නැහැ. ඔය යේසුනේ ඔබ වහන්සේ කිව්වා ලෝක අන්තිමය දක්වා ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. මෙන්න ස්වාමිනී ඔබ වහන්සේ අපිත් එක්ක නිසා ස්තුතියි. ඔබ වහන්සේ අපිව ආරක්ෂා කරන නිසා ස්තුතියි. ඔබ වහන්සේ අපිට රැකවරණ දෙන නිසා ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේ තුලින් අතුල් වෙන්න
මෙන්න ස්වාමිනී අපේ කම නසා ඔබ වහන්සේ අනුව ජීවත් වෙන්න. ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන්න. දිනපතා කුරුසිය රැගෙන ඔබ වහන්සේ අනුව යමින් ඔබ වහන්සේගේ ස්වરૂපයට දිනෙන් දින හැරෙන්න. මගේ පරණ ස්වરૂපය අයින් කරලා මාංශික වූ මගේ ස්වરૂපය අයින් කරලා ඔබ වහන්සේගේ ස්වરૂපය මා තුළ ඇති කර ගනිමින් ස්වාමිනී ඔබ වහන්සේගේ ගාලේ රැඳෙන්න. එසේ රැඳෙමින් ඔබ වහන්සේගේ ආලෝකයේ රැගෙන මහිමය ධර්මින් එළියට යන්න මෙන්න අපිට උපකාර කරන්න. මෙන්න ඔබ වහන්සේගේ රැළ ඔබ වහන්සේට කන්නලව් කරනවා. මේ ලංකාවේ රැළ ඔබ වහන්සේට කතා කරනවා. ඔබ වහන්සේ මත යැපෙනවා. පිට රටවල් වල ඉන්න ඔබ වහන්සේගේ දරුවන් මේ දේශයේ දරුවන් ඔබ වහන්සේට මොර ගසනවා ස්වාමිනී. මේ දේශය වෙනස් කරන්න. මේ දේශය ස්පර්ශ කරන්න. මේ දේශය සුව කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ මහිමෙන් මේ දේශය පුරවන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ ආලෝකය මේ දේශයට ගලා එන්න සලස්වන්න. අන්ධකාරය පහව යවන්න ඔබ වහන්සේගේ සෙනගරම් පාවිච්චි කරන්න ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේට අප සියලු දෙනා යටත් වෙනවා බාර වෙනවා. දේව පියාණනි මෙන්න ඔබ වහන්සේට මේ සියලු නිවෙස් සියලු දෙනා පෞල් වශයෙන් පුද්ගලිකව මම බාර කරනවා ස්වාමිනී. මෙන්න ඔබ වහන්සේ දවාලේ ඉරෙන්වත් රාත්‍රියේ සඳෙන්වත් කිසිදු පහරක් නොලබන පිණිස ස්වභාවිකව කිසිදු පීඩාවක් නොලබන පිණිස කිසිදු වසංගතයක් කිසිදු නපුරක් ඔවුන්ගේ කූඩාරමට ලං නොවන පිණිස නපුරෙන් ඔබ වහන්සේ ඔවුන්ව ආරක්ෂා කරන්න. සියලු නපුරෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න ස්වාමිනී. මක් නිසාද ඔවුන් ඔබ වහන්සේ දෙස බලන නිසා ඔවුන්ගේ උපකාරය උදෙසා ස්වාමිනී. දැන් ස්වාමිනී ඔබ වහන්සේම ඔවුන් තුලින් ගෞරවය ලබන්න. අප තුලින් ඔබ වහන්සේ ගෞරවය ලබන්න. අපගේ ජීවිත පරිවර්තනය කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. 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 උන්වහන්සේගේ ආලේපය වට දැනුණාද? ඔයාලට තේරුණාද? උන්වහන්සේවත් එක්ක ඉන්නවා කියලා. උන්වහන්සේගේ ආත්මය ඔබ තුලයි. උන්වහන්සේ ඔබත් එක්කයි. ඒ පවුලේ නිවසේ උන්වහන්සේගේ ආලේප උන්වහන්සේගේ ග්‍රේස් එක උන්වහන්සේගේ අනුග්‍රහය පිරීලා තියෙනවා. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න. යේසුස් වහන්සේ තුලින් ඇතුල් වෙලා උන්වහන්සේගේ ගාලේ රැඳෙන්න. එවිට ඔබ එළියට යනකොට ආශිර්වාද ලබනවා. ඇතුළට එනකොට ආශිර්වාද ලබනවා. ආමෙන්. හොඳයි මගෙන් එක සහෝදරයෙක් කාලා තියෙනවා මේ ගීතිකාව නැත්තම් මේ ගීතාවල 121 ලිව්වේ දාවිත්ද කියලා. මම හිතනවා ඔව් කියලා. මොකද දාවිත් කියලා ස්ථිරව කියන අය තමයි දාවිත්ගේ ගීතය කියලා ලියලා තියෙනවා. මොකද මේකේ ලියලා නැහැ දාවිත්ගේ. හැබැයි අපි දන්නවා දාවිත් තමයි මේක ලිව්වේ කියලා. ආශිර්වාද ලද්දේ. ඒ වගේම තවත් ප්‍රශ්න කීපයක් තියෙනවා. දුවෙක් අවුරුදු 12ක දුවෙකුත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම ඒක දුවේ ලබන සඳහා උත්තර දෙන්න. මොකද පෞතිස්ම සම්බන්ධ දේවල් නිසා. හොඳයි. මම හිතනවා දැන් ඔයගලන් අද දවසේ මේ රාත්‍රියේ උන්වහන්සේගේ ආශිර්වාදයේ ඇතුව උන්වහන්සේගේ හස්තයේ සෙවණ ලැබමින් උන්වහන්සේගේ රැකවරණේ ආරක්ෂිතව හොඳ යහපත් නින්දා කරගන්න. මම කියන්නේ ලංකාවේ ඉන්න අයට. දැන් ඒගොල්ලන් ට්‍රැවල්ස් නිසා උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න. උන්වහන්සේගේ සලස්ම තුල ගමන් කරන්න. උන්වහන්සේ ඔබව ආරක්ෂා කරනවා. උන්වහන්සේ ඔබව උසස් කරනවා. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. මක් නිසාද? උන්වහන්සේගේ මාසන්නව නිසා. උන්වහන්සේ ඉන්නේ මහිමාන්විත සභාවකට නිසා. ඒ සභාව උන්වහන්සේගේ ශරීරය මහිමෙන් පුරවන පිණිස, බලයෙන් පුරවන පිණිස උන්වහන්සේ මේ වෙලාවේ ක්‍රියා කරමින් සිටින නිසා. ආමෙන්. එහෙනම් සියලු දෙනාට ජේසු පීඨයි.